දත්ත සමුදාය කියලා කිව්වහම අපි ක්‍රමානුකූලව සකස් කරගත්ත දත්ත තොරතුරු එකතුවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ක්‍රමානුකූලව කියලා කියන්නේ අපි කිසියම් ක්ෂේත්‍ර වලට අනුරූපව දත්ත එකතු කරනවා. එතකොට මේ හරහා අපිට විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරන්නට ඒවා වෙනස් කරගන්නට නේද ලබා ගන්නටත් පුළුවන්. හැබැයි මේකේ වර්ග දෙකක් තියෙනවා. මේ දෙක තමයි අත්‍යුරු දත්ත සමුදාය කියලා තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන් දැන් ඕගොල්ලෝ යාළුවන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් එහෙම තියා ගන්නවා නම් නේද? පොතක ලියලා තියෙන පුළුවන් අයගේ නමයි ෆෝන් නම්බර් එකයි. හරි? ඒතර ලිඛිතව අපි කරන ඒවාට ගොඩක් වෙලාවට අපි කියනවා අත්‍යුරු දත්ත සමුදාය කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ අතින් සකස් කරද්දී දත්ත නේද? මේ එන්න දත්ත ප්‍රමාණය වැඩි වුණොත් අපිට කරදරයි. ක්ෂේත්‍ර ප්‍රමාණය වැඩි කරන්න ගොඩක් කරදරයි නේද? අපි නම ටෙලිෆෝන් නම්බර එකයි විතරක් ලියලා ඉදි නමයි ටෙලිෆෝන් නම්බර එකයි ඇඩ්‍රස් එකයි කියන තුනම කියලා හිතුවොත් ඒතර මේ ඒකට වෙනම ඉඩ වෙන් කරන්න වෙනවා නේ. ඒ වගේ ක්ෂේත්‍ර ප්‍රමාණය වැඩි වෙන්න අපිට මේක කරන්න අපහසු වෙනවා. දත්ත ආරක්ෂා කරන්න අපහසුයි. කෙනෙකුට පුළුවන් ඔයාලගේ ටෙලිෆෝන් බුක් එක ගෙනියන්න නේද? ටෙලිෆෝන් බුක් එක ගෙනිච්චොත් නෑ ඩේටා එක නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න ආරක්ෂාව අනික කියවන්න පුළුවන් නේ. මම ඒකෙන් අදහස් කරේ දැන් අපි පරිගණකගත කරද්දී කෙනෙකුට කියවන්න බැරි වෙන්න අපිට සකස් කරන්න බොහොම ලේසි. බෑ කියන එක නෙමෙයි. ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලන්ගෙත් මේ මොන හරි ක්‍රමයක් පාවිච්චි කරලා දත්ත කියවන්න බැරි වෙන්න හදන්නේ. හැබැයි ඉච්චර එක ලේසි නෑ. දත්ත ඇතුළත් කරන්න වෙනස් කරන්න අපහසුයි. අපි යාළුවන්ගේ නම පිළිවට ලියනවා කියලා හිතමු. අයන්නේ ඉඳන් පිළිවට ලියාගෙන යනවා නේද? පිළිවට ලියාගෙන යනකොට ටික දවසක් ගියදී වෙන කෙනෙක් මැදින් දාන්න ගියොත් එහෙම කරදරයි. වෙනස් කරනවා කියන්නේ එක්ක කුරුටු ගහන්න ඕනේ එක්ක ටිපෙක්ස් කරන්න ඕනේ. කරදරයි සාමාන්‍ය ක්‍රමයේ. මොනවා හරි හොයන්න ගියොත් කරදරයි. හදිසියකට යාළුවෙකුට කෝල් කරන්න නම්බර එක හොයනවා මතක නැහැ කොතනද ලිව්වේ කියලා. පාසලක වගේ නම් මේ දැන් මේ සඳහා වෙන ඉඩක් තියන්න ඕනේ. කබඩ්ස් තියන්න ඕනේ. නේ? ෆයිල් හදන්න ඕනේ. නේද? වියදමත් වැඩි මිනිස් ශ්‍රමයකුත් ඕන වෙනවා. ඒක නිසා තමයි අපි මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය එහෙම නැත්නම් කම්පියුටරයිස් ඩේටාබේසස් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩේටාබේසස් ගැන කතා කරන්නේ. right? දැන් මේ සඳහා අපි විශේෂ නමක් පාවිච්චි කරන පොතේ අපි ඒවට කියනවා දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය කියලා. Database Management System. In short, we say DBMS. අපි DBMS කියලා තමයි කියන්නේ. උදාහරණ ගත්තොත් අපි පුතාලගේ මට්ටමේදී මේ Microsoft ගැන මෘදුකාංග ගැන කතා කරනවා. හඳ Access තමයි අපි practicals වලට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වාණිජ්‍යමය මෘදුකාංගයක්. ඒ කියන්නේ අපි මිලදී ගන්න ඕනේ. හිමිකම් ඇවරුණු. ඒ කියන්නේ මේ මෘදුකාංගය ඇතුලේ නිර්මාණය වෙච්ච විදිහ අපි දන්නේ නැහැ. ඒ අයිතිය සම්පූර්ණයෙන්ම තියෙන ඒ ආයතනෙට. ඊළඟට අපිට නොමිනි ලබා ගන්න පුළුවන් කෝඩ් එකත් අපිට දෙන ඩේටාබේසස් තියෙනවා. MySQL කියන්නේ වගේ. හැබැයි ඒකත් මෑතකදී Oracle ආයතනෙන් මිලදී ගත්තා. හැබැයි MySQL එකම දැන් MariaDB කියලා තාමත් open source free විදිහට allow කරලා තියෙනවා. හරි? ඕකේ. ඊළඟට Oracle ගත්තොත් පුතේ Oracle කියන database එක තමයි අපි සාමාන්‍ය කියන commercial database. Oracle is a commercial database. වාණිජ්‍යමය database එකක් විදිහට තමයි අපි සැලකන්නේ. ඒකත් වාණිජ්‍ය සහ හිමිකම් ඇවරුණු මෘදුකාංගයක් විදිහට. LibreOffice කියන එක පුතාලා මේ වෙනකොට නම අහලා ඇති. ඒකත් විවෘත සහ නිදහස් මෘදුකාංගයක්. ඊට අමතරව මම කතා කරා දැනට තියෙන ජනප්‍රියතම
මෘදුකාංග කීපයක් විභාගයට මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තමුගේ සාමාන්‍ය දැනුමට අපි කියන NoSQL databases ගත්තාම මේ MongoDB කියන එක ගොඩක් ජනප්‍රියයි. ඊළඟට අපි ගත්තොත් Neo4j කියලා කියන network database එකක්. network කියලා කියන්නේ අපේ දැන් social network. හැමෝම පිටට සම්බන්ධ වෙලා තියෙන. අනේ ඒ වගේ data තියාගන්න විශේෂ databases පාවිච්චි කරනවා. එතකොට Neo4j එක තමයි ඒක. ඊට පස්සේ මොබයිල් වල අපේ data ගොඩක් වෙලාවට දැන් Firebase කියන database එකකින් පාවිච්චි වෙන්නේ. SQLite කියලා කියන්නේ තනි ෆයිල් එකකින් තියෙන database එක. මේව ගොඩක් ජනප්‍රියයි පුතේ මේ වෙනකොට. right. මේකේ වාසි ගැන කතා කරොත් ඇයි මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය කිව්වොත් වගු නිර්මාණයේ පහසුයි පුතේ අපි ගැන කතා කරනවා ඉස්සරහට ප්‍රැක්ටිකල්ස් වලදී. අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණය බොහොම කුඩායි පෙන් ඩ්‍රයිව් එක ඔයාලට පුළුවන් ලොකු දත්ත ප්‍රමාණයක් තියාගෙන යන්න. තොරතුරු හොයන්න කාර්යක්ෂමයි ටයිප් කරද්දී ටක් ගාලා සර්ච් කරගන්න පුළුවන් කෙනෙක් ඔයගොල්ලෝ දන්නවා. පිටපත් තියාගන්න ලේසි ආරක්ෂාව ඉහළයි කාටද මේ data access කරන්න පුළුවන් කාටද බලන්න පුළුවන් කාටද බැරි කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. data දාන්න වෙනස් කරන්න ඉවත් කරන්න ලේසි පිළිවෙලට හදන්න ලේසි විශ්ලේෂණයේ ලේසි අපි උදාහරණයක් විදිහට ෆිල්ටර් කරගන්න ඕනේ එක්තරා ප්‍රදේශයක ඉන්න ළමයිගේ නල්ලයිස් ඔක්කොම ඉක්මනට තප්පර කීපයකින් මේක කරන්න පුළුවන්. data share කරන්න ලේසි පුතල ෆොටෝ share කරනවා වගේ database එක අපිට share කරන්න පුළුවන් බොහොම ලේසි tricks කීපයක් දීලා. දත්ත ස්වායත්තයි. ඒ කියන්නේ පුතේ ගොඩක් වෙලාවට අපිට එකම මෘදුකාංගයේදී එකම දත්ත සමුදාය පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඒ විදිහට අපිට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙන්න මේ දක්වා පුතේ අපි ගිය සතියේ කතා කරා. right. එහෙනම් අද අපි පාඩම පටන් ගන්න යන්නේ පුතේ එතනින් එහාට මේ දත්ත සමුදාය කළමනාකරණයේදී කොහොමද මේක පාවිච්චි කරන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. හරි. එහෙනම් මම ඊළඟ කොටසට කතා කරන්න යනවා මොනවද අපිට දත්ත ප්‍රරූප කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායේ දත්ත තැන්පත් කිරීමේදී භාවිතා කරන දත්ත ප්‍රරූප කීපයක් තියෙනවා. මම එතනින් පුතේ පටන් ගන්න යනවා අද දවසේ. right. එහෙනම් අපි පටන් ගනිමු. මාතෘකාව ලියා ගන්න පුතේ එහෙනම්. දත්ත ප්‍රරූප කියලා ලියා ගන්න මාතෘකාව. මේ දත්ත ප්‍රරූප යටතේ අපි මුලින්ම කතා කරනවා දත්ත ප්‍රරූප ගණනාවක් තියෙනවා පුතේ. දත්ත ප්‍රරූප ගණනාවක් තියෙනවා. අපි එතනින් පටන් ගමු මුලින්ම. දත්ත ප්‍රරූප කියන එක ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මුලින්ම ටෙක්ස්ට් කියලා එකක් තමයි පාවිච්චි කරන්නේ. දත්ත ප්‍රරූප කියලා ලියාගමු. වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ data types කියලා. දත්ත ප්‍රරූප එහෙම නැත්නම් අපි මේකට කියනවා data types. ඒ කියන්නේ දත්ත මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක තැන්පත් කරද්දී අපි කියන්න ඕනි මේක මොන වර්ගයකට අදාළද කියලා. හරි?
මුලින්ම අපි කතා කරනවා පුතේ පාට ගැන. පාට කියලා කියන්නේ ටෙක්ස්ට්. අපේ නම පාටයක්. පාට කියලා කියන්නේ ටෙක්ස්ට් කියන. මේකේ තියෙන්න පුළුවන් අක්ෂර. ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසි අක්ෂරනේ තියෙන්නේ. හරි? අක්ෂර තියෙන්න පුළුවන්. right? සංඛ්‍යා තියෙන්න පුළුවන්. කැපිටල් දෙකම තියෙන්න පුළුවන් සංඛ්‍යා. ඊට පස්සේ මේක තියෙන්න පුළුවන් විශේෂ අකුරු ඉලක්කම්. හරි? විශේෂ අකුරු ඉලක්කම් තියෙන්න පුළුවන්. මම කියන්නේ විශේෂ සලකුණු කියලා. විශේෂ සලකුණු. මේ මොනවාද විශේෂ සලකුණු? like percentage mark එක, multiplication symbol එක ඒ වගේ. උදාහරණ ගත්තොත් අපිට කියන්න පුළුවන් ජාතික හැඳුනුම්පත් අංකය. ඔයගොල්ලෝ අහයි මොකද ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා. හරි? ජාතික හැඳුනුම්පත් අංකය ගත්තොත් එහෙම නැත්නම් අපි කියනවා national ID card එක නේ. උදාහරණයක් ගත්තොත් 88යි 95යි 34යි 731 වී. අකුරු විතරකුත් නෙමෙයි ඉලක්කනුත් තියෙනවා නේ. අක්ෂරات තියෙන ඉලක්කණු කලමේ තියෙන. හරි? තව උදාහරණයක් ගමු. දුරකථන අංකය. ඔය 0යි 1යි 278යි 51යි 23. ඒක පාට එක නම්බර එකක් නෙමෙයි ඉස්සරහ බිංදුව තියෙනවා. සාමාන්‍ය අපි නම්බර එකක් කියලා කියන්නේ ගණිතමය කටයුත්තක්. එහෙම නැත්නම් කැල්කියුලේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මුලින්ම අපි කතා කරපු දත්ත ප්‍රරූපය තමයි පාට කියන එක. මතක තියාගන්න මේකේ අක්ෂර තියෙන්න පුළුවන්, සංඛ්‍යා තියෙන්න පුළුවන්, විශේෂ සලකුණු තියෙන්න පුළුවන්. එහෙම දත්තයක් අපි දත්ත සමුදායකට ඇතුළත් කරනවා නම් අපි එක පාට කියලා තමයි හඳුන්වන්න ඕනේ. right. දෙවෙනි එක සංඛ්‍යාත්මක සංඛ්‍යා. අපි කියනවා නම්බර් කියලා. සංඛ්‍යාත්මක දත්තයක්. මේක ලියා ගන්න ගණනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් වෙන්න ඕන. සංඛ්‍යා කිව්වහම අපිට ඒවා පූර්ණ සංඛ්‍යා කියලා ගන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යා ඉංග්‍රීසියෙන් මේකට අපි කියන ඉන්ටිජර් කියලා. ඒ කියන්නේ දශම ස්ථාන රහිත සංඛ්‍යා කියලා ගන්න පුළුවන්. ඊළඟට කියන්න පුළුවන් දශම සහිත.
අපි කියනවා රියල් කියලා. දසමස්ථාන සහිත සංඛ්‍යා. එහෙනම් මතක තියාගන්න අපි දත්තයක් තැන්පත් කරන්න යද්දී මේක මොන වර්ගයේ දත්තයක්ද කියලා අපි මේක කියනවා. මම අපි ප්‍රැක්ටිකල් සහම් පොතේ මම මේ ගැන මම වැඩිපුර කතා කරන්න. දැනට මතක තියාගන්න. ගණිතමය කටයුතු සඳහා පාවිච්චි කරනවා නම් අපිට ඒක සංඛ්‍යාවක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. සංඛ්‍යාත්මක දත්තයක්. right. ඒකට දෙයක් මට මෙතනදී කියන්න ඕන පුතේ සාමාන්‍ය මේ පරිගණකය තුල සංඛ්‍යා ඒ විදිහටම තැන්පත් කරන්න බෑ. පුතාලා මේක ඉස්සරහට ඉගෙන ගනිමි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට 0.3 කියන සංඛ්‍යාව ගත්තොත් 0.3 කියන සංඛ්‍යාව තැන්පත් වෙන්නේ නිකන් හරියට 0.2999999 අන්න එහෙම. පොඩි වෙනසක් තියෙනවා. ඒක නිසා දැන් මේක මුදල් වගේ ඒවට පාවිච්චි කරන්න බෑ. මට ඒකයි මේ කියන්න ඕන. අපි ඊළඟ එක මුදල්. එහෙනම් මම කිව්වා මේ සංඛ්‍යා කියන ඒවල අපිට 100%ක් නිවැරදිව පරිගණකය තුල අපිට තැන්පත් කරන්න හැකියාවක් නැති අවස්ථා තියෙනවා. හැබැයි මුදල් වලදී අපිට ඒක එහෙම කරන්න බෑ. හරි. අපිට කියන්න පුළුවන් මූල්‍ය අගයන් දැක්වීමට මූල්‍ය අගයන් දැක්වීමට යොදා ගනී කියලා. right. ඒතර උදාහරණයක් දැන් ඩොලර් 10ක් රුපියල් 1500ක් වගේ මෙන්න මේ වගේ අගයන් තියෙනවා නම් අපි දත්ත ප්‍රරූපයේ විදිහට පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ මුදල් එහෙම නැත්නම් කරන්සි කියන වර්ගය. right. අපි ඊළඟට ගියොත් ඊළඟට අපිට තියෙන දිනය සහ වේලාව. දින සහ වේලාවන් දක්වන්න අපි පාවිච්චි කරන එකට අපි මේක දිනේ විතරක් කියන්නේ නැහැ පුතේ. දිනය සහ වේලාව දෙකම කියන්නේ. අපි කියන්නේ date and time. එක දිනයක් වෙන්න පුළුවන්. ඒක ටයිම් එකක් වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිනේ සහ වේලාව මේ තුනටම කියන දත්ත ප්‍රරූපේ නම තියෙන දිනේ සහ වේලාව. අවුලන එක අවසානික අපි එහෙනම් ලියාගමු පොතේ එකට කියන්නේ බූලියානෝ. බූලියන් කියලා අපි කියනවා. ඔයාලට මතකද අපි බූලියන් ලොජික් ගැනත් කතා කරා නේද? අඩවෙනි පාඩම් වල. බූලියන්. ඒකේ නගයන් දෙකක් නම් තියෙන්නේ.
බූලියන් වලදී අගයන් දෙක අපි කියනවා සත්‍ය අසත්‍ය. සත්‍ය සහ අසත්‍ය. මෙන්න මේ අගයන් දක්වන්න තමයි යොදා ගන්න පුතේ. එහෙනම් මේවට අපි කියනවා දත්ත ප්‍රරූප කියලා. අපි දැනගන්න ඕනේ කිසියම් දත්තයක් පරිගණකගත කරන්න යද්දී මොන වර්ගයේ දත්තයක්ද අපි පාවිච්චි කරන්නේ කියලා. right. අපි ඊළඟට මතක තියාගන්න පුතේ මේ දත්ත ප්‍රරූපේ එකක් ඊට පස්සේ මේ ක්ෂේත්‍රවල ස්වභාවය ප්‍රමාණය අපි දක්වන්න ඕනේ සාමාන්‍යයෙන්. right. අපි ඊළඟ එක එහෙනම් ලියාගන්න යමු. මේ වගු නිර්මාණය කරන්න යද්දී අපි හැම වෙලේටම පුතේ වගු නිර්මාණය කරන්න යන්නේ. හරි මේ ක්ෂේත්‍රවල ස්වභාවය right ඒ ප්‍රමාණය දක්වන්න ඕනේ. අපි මෙහෙම ලියගමු වගු නිර්මාණය කිරීමේදී මේ ක්ෂේත්‍රවල ගුණාංග කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ field properties. right අපි මේකට කියන field properties. මම උදාහරණකින් කියන්න. field properties අපි අඳුර ගන්න. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් කෙනෙක්ගේ නමක්. එතකොට අපිට කෙනෙක්ගේ නමක් කියලා කිව්වහම ඒක පරිගණකයේ තුලට යොදා ගනිද්දි ඒක කොච්චර අක්ෂර ප්‍රමාණයක් පුළුවන්ද කියලා කියන්න ඕන. ඇයි? එහෙම නැත්තම් නේද? වැඩි ඉඩක් තියෙනවා. හරි. එහෙනම් උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් කියනවා නමකට අක්ෂර 80ක්. හරි. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක්ගේ නමට අපිට පරිගණකයේ තුලට ඇතුළත් කරන්න පුළුවන් අක්ෂර 80ක් කියන එක. හරි. right. අරුෂි මට ලියලා ඉවරලා කියන්නේ චුට්ටක්. අපි කලින් කොටසදී කතා කරේ මොනවද දත්ත
ප්‍රරූප කියන එක. එහෙනම් ඊළඟ එක තමයි අපි කතා කරන්නේ වගු නිර්මාණය කිරීමේදී මෙවල ගුණාංග දැනගන්න. උදාහරණයක් අපි කිව්වොත් ක්ෂේත්‍රයක් තුළට ඇතුළත් කරන දත්ත ප්‍රමාණය. ගත්තොත් අපි කියන්න පුළුවන් ක්ෂේත්‍රයක් තුළට ක්ෂේත්‍රයක් කියලා කියන්නේ උදාහරණයක් කෙනෙකුගේ නම තුළට ඇතුළත් කළ හැකි දත්ත ප්‍රමාණය. කොච්චර පුළුවන් අපිට හිතමතේට දෙන්න බෑ පුතේ මේක මතක තියාගන්න. අපිට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් කියලා කියන්න බෑ. අපි කියන නාමයක් නේම කෙනෙකුගේ නමක් ඇතුළත් කිරීමේදී භාවිතා කළ හැකි අක්ෂර ප්‍රමාණය. හරි උදාහරණ අපිට කියන්න පුළුවන් උදා නම යන ක්ෂේත්‍රය සඳහා අක්ෂර 80ක් දැන් පුතාලා සමහරලට දන්නවා නේද SMS එකක එහෙම තියෙනවා අපිට ඕන තරම් දිගට ගහන්න බෑ සීමාවක් තියෙනවා සීම ඒක ගොඩක් තැන්වලදී එහෙමයි. ඒතර නමටත් මම කිව්වා අක්ෂර 80යි. එන 80න් එහා වැඩ කරන්නේ සමහරට data enter කරද්දී ඔයාලට මේක notice වෙලා ඇති පුතාලට එක තැනකින් පස්සේ දත්ත දෙන්න බෑ. අන්න සීමාව අපි තීරණය කරලා තියෙනවා. ඊළඟ එක තමයි දත් ඇතුළත් කිරීමේදී ආකෘතිය. තව එකක්. දත්ත ඇතුළත් කිරීමේදී ආකෘතිය. අපි කියන ෆෝමැට් එක. මේකත් හරි වැදගත්. දැන් උදාහරණයක් විදිහට නමක් ඇතුළත් කරද්දී අපි ඉංග්‍රීසියෙන් ටයිප් කරනවා නම් කැපිටල්ද සිම්පල්ද? නම.
need. Capital ද simple ද? වැදගත්. capital ද simple ද කියන එක වැදගත්. අපිට පුළුවන් ලොකු අකුරු පාවිච්චි කරන්නේ. අපි කියනවා capital letters. එහෙම නැත්නම් upper case letters කියලා කියනවා. Now ඒ වගේම තමයි අපිට කුඩා කියන්න පුළුවන් කුඩා අක්ෂර. කුඩා අකුරු. අපි කියනවා simple letters. එහෙම නැත්නම් කියනවා පුතේ lower case කියලා. අපි සංඛ්‍යා ගැන නම් ඉස්සෙල්ලා කතා කරානේ. මේ සංඛ්‍යා. ඒක එක්කෝ number කියලා කියන්න පුළුවන්. මේක පූර්ණ සංඛ්‍යාත්මක වෙන්න පුළුවන්. අපි මේක කතා කරා. එහෙම නැත්නම් අපි integer කියලා කිව්වා. එහෙම නැත්නම් අපි කියනවා දශම සංඛ්‍යා. එහෙම නැත්නම් අපි කියනවා decimal. ඊට පස්සේ අපි ගත්තොත් දිනය දක්වද්දී පුතාලා දැනටමත් දන්නවා ඒක අපිට මාසෙත් එක කියන්න පුළුවන් එහෙම නැත්නම් මාසේ කලින් දිනේ පස්සේ කියන්න පුළුවන් මේ ආකාර ගණනාවක දාන්න පුළුවන්. ඒ වගේම තමයි වේලාවත් දැන් මේක නම් පැය 12 පැය 24 ඔරලෝසු වෙනත් ඕනනම් කියන්න පුළුවන්. අන්න ඔය විදිහට. එහෙනම් ඊළඟ එක මතක තියාගන්න පුතේ. හරි. ගොඩක් වැදගත්. මොකද වැදගත් මේ දත්ත ඇතුළත් කිරීමේ ආකෘතිය නමක් ටයිප් කරද්දී ඒක කැපිටල්ද සිම්පල්ද සංඛ්‍යාවක් ඇතුල් කරද්දී ඒක පූර්ණ සංඛ්‍යාවක්ද දශම සංඛ්‍යාවක්ද හරි මෙන්න මේක අපි කියන්නේ දැන් අපි උදාහරණයක් මේ දක්වා කරපු ටික බලමු පුතේ.
right. එහෙනම් අපි අර කලින් කතා කරපු දත්ත ප්‍රරූප වලට පුතේ උදාහරණයක් බලමු. right. එහෙනම් මෙන්න මේක බලමු. ක්ෂේත්‍ර නාමය මම පුතාලට දීලා තියෙනවා. පුතාලා දත්ත ප්‍රරූපය හඳුනා ගන්න ඕනේ. මොනවද දීලා තියෙන්නේ? ඇතුළත් වීමේ අංකය දීලා තියෙනවා. නම දීලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය දීලා තියෙනවා. හරි? උපන් දිනේ දීලා තියෙනවා. ලිපිනේ දීලා තියෙනවා. කාලේ එහෙනම් ලියන්න බලන්න දත්ත ප්‍රරූපය මේකට කොහොමද දෙන්න ඕනේ කියලා. ඔව්. ඇතුළත් වීමේ අංකය. numbers ඔව්. ඒක හැම වෙලේම මතක තියාගන්න මම සංඛ්‍යා කිව්වහම කිව්වා ගණිතමය කටයුතු වලට පාවිච්චි කරනවා කියලා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නම්බර් කියලා. නමුත් මම හිතනවා වටා සුදුසුයි කියන එක මේක පාට කියන. අතරම පාට කියන්න පුළුවන්. එහෙම නැත්නම් පොතේ මේක අපි පාට කියලා කියන්නේ ටෙක්ස්ට් කියන එකනේ. කියන එකනේ. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන් වැරදි නැහැ. හැබැයි වඩා සුදුසු මගේ උත්තරේ නම් සංඛ්‍යා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නේද? නම්බර් කියන එක කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. සාමාන්‍ය අපි සංඛ්‍යා කියලා කිව්වහම ඒ සංඛ්‍යාව වෙන්න ඕනේ කිසියම් ගණනය කිරීමකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. right. දෙවෙනි එක. මොකද හිතන්නේ? ඔව් පුතේ කවුරු හරි කියන්නේ? කෙනෙක්ගේ නම. ඔව්. text අනිවාර්යයෙන්ම ඔව් ටෙක්ස්ට් කියන data type එක වෙන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය. boolean ඔව් අපිට අවශ්‍ය නම් එක පාට කියන්නත් පුළුවන් කෙනෙකුට ඒක බූලියන් කියන්නත් පුළුවන්. ඒ විභාගයේදී යනව පුතාලා තීරණය කරන්න මොකද ස්ත්‍රී පුරුෂ කියවම අගයන් දෙකයි තියෙන්නේ. කෙනෙකුට මේක පාට ගන්නත් පුළුවන්. ඊටම කිව්වොත් මේකේ අවාසිය තමයි පාට කියලා ගත්තොත් ඒකට වැඩි ඉඩ ප්‍රමාණයක් යනවා. බූලියන් ගත්තොත් බොහොම කුඩා ඉඩ ප්‍රමාණයක් යනවා. අපේ අවශ්‍යතාවය අනුව අපිට තීරණය කරන්න වෙනවා මේක අපි ගන්නේ බූලියන් ආකාරයටද ඒක අපි අතේ තියෙන ඩිසයින් අතේ. හැබැයි මම කලින් පාට කියන එක ලියලා තියෙනවා. උපන් දිනේ. ඔව් කවුරු හරි මට කියන උපන් දිනේට වඩා සුදුසු දත්ත date and time ඔව් date and time වෙන්න ඕන. අපි කියනවා දිනය සහ වේලාව. දෙකම කියන්න ඕන මතක තියාගන්න. දිනේ විතර නෙමෙයි. ඒ අපි එකට කියන්නේ දිනය සහ වේලාව කියලා. අවසාන එක ලිපිනය. ඔව් text අනිවාර්යයෙන්ම ටෙක්ස්ට් වෙන්න ඕනේ. එහෙනම් සමහර තැන්වලදී කන්ෆියුෂන්ස් තියෙන්න පුළුවන්. හැබැයි සමහර ඒවා තියෙනවා අනිවාර්යයෙන්ම විය යුතුමයි. මේක ලියා ගන්න. ඒකට මම ඊට පස්සේ තව උදාහරණයක් දෙන්න තනියම කරා. එහෙනම් ඊළඟ එකේදී මට
කතා කරන්න ඕනේ පුතාලට හරි පොඩි අභ්‍යාසයක් දෙන්නම් මම ඊළඟට පුතාලා දැන් දුන්න එක ලියලා ඉවර නම් කියන්න මම ඊළඟ එක දෙන්නම් හොඳයි අපි පුතේ එහෙනම් ඇතුළත් වීමේ අංක ඇඩ්මිෂන් නම්බර් කියන එක පාඩයක් විදියට ගන්න පුළුවන් ඇතුළත් වූ දිනය ගත්තොත් අපි දන්නවා ඒක දිනය සහ වේලාව වෙන්න ඕනේ කියලා විෂය කීතය පාඩයක් ජාත්‍යන්තර සම්මත පොත් අංකය අපි කියන ISBN නම්බර එක ඕනම පොතකට තියෙනවා වෙනම හඳුනාගත හැකි කීතයක් මේකත් ටෙක්ස්ට් එකක් දෙපාර්තමේන්තුවේ නම ඒක ටෙක්ස්ට් එකක් අනිවාර්යයෙන්ම මගින් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම නම්බර් කියන එක ගන්න පුළුවන්. එහෙනම් පුතලට මං හිතන්නේ මේ කොටසෙන් අවබෝධයක් එන්නේ නැති අපි දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංගයක් යටතේ වකු නිර්මාණය කරද්දී ඒ අදාළ ක්ෂේත්‍රවලට අදාළ දත්ත ප්‍රරූපය සහ ඒකේ ගුණාංග අපි වෙනස් කරන්න ඕනි. මේක ප්‍රැක්ටිකල් එකේදී මම අය පාරක් බලන පොතේ අපි ඒක තීරණය කරන්න ඕන දෙයක් දත්ත දාන්න කලින්. හරි. හොඳයි. එහෙනම් අපිට දැන් ඊළඟ කොටසට යන්න පුළුවන්. මම ඊළඟ කොටසෙදි කතා කරන්න යන්නේ මොනවද මේ සම්බන්ධිත දත්ත සමුදාය පද්ධති කියන්නේ කියන එක. හරි? එහෙනම් මාතෘකාව ලියා ගන්න පොතේ අපේ පාඩම තමයි සම්බන්ධිත දත්ත සමුදාය පද්ධති. මාතෘකාවක් ලියා ගන්න. සම්බන්ධිත දත්ත සමුදාය පද්ධති.
පුතල මගෙන් ඇහුවොත් මොකක්ද මේ සම්බන්ධිත දත්ත සමුදාය පද්ධතියක් කියලා කියන්නේ අපිට සරලව කියන්න පුළුවන් මේක එකිනෙකට සම්බන්ධ වූ වගු එකතුවක්. හරි? එකිනෙකට සම්බන්ධ වූ වගු එකතුවකින් සමන්විත දත්ත සමුදායක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මේක යටතේ පුතේ ලියාගන්න මුලින්ම සම්බන්ධිත දත්ත වගු සම්බන්ධ දත්ත සමුදාය පද්ධතියක් කියන්නේ මොකක්ද? එහෙනම් මේකෙදි පුතේ වගු ගණනාවක් සම්බන්ධ වෙනවා. තනි වගුවක් නෙමෙයි. ඒතර අපි දත්ත සමුදායක් එහෙම නැත්නම් ඩේටාබේස් එකක් හදන්න උනහම පරිගණකේ අපි ඒක හදන්න ඕනේ වගු ගණනාවක් එකතු වෙලා. ඒක නිසා අපි ඒකට කියනවා සම්බන්ධිත දත්ත සමුදාය පද්ධතියක් කියලා. එහෙනම් ඒක යටතේ ලියාගමු. සම්බන්ධිත දත්ත සමුදාය පද්ධතියක් යනු එකිනෙකට සම්බන්ධ වගු එකතුවක්. එකිනෙකට සම්බන්ධ වගු එකතුවක්. සරලව කියන්න පුළුවන් මේ විදිහට. right. දැන් සාමාන්‍යයෙන් අපි මේ සම්බන්ධ දත්ත සමුදායන් ගත්තහම හරි එහෙනම් මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ එකිනෙකට සම්බන්ධ වූ එකක් කියන එක. ඊළඟට කියන්න ඕනේ මේ වගුවක් කියන්නේ මොකක්ද කියලා. හරි? එහෙනම් ඒක අපි ඊට යටින් ලියාගමු. එහෙනම් මොකද්ද මේ වගු? එකිනෙකට සම්බන්ධ වෙන්න කලින් වගු කියන්න එපා. නේ? වගුවක් කියන්නේ මොකද්ද? යටතේ ලියාගමු මෙහි වගුවක් රෙකෝඩ මෙහි වගුවක් රෙකෝඩ ගණනාවකින් සමන්විත අතර රෙකෝඩයක් තීරු හෝ ක්ෂේත්‍ර එහි වගුවක් රෙකෝඩ ගණනාවකින් සමන්විත අතර රෙකෝඩයක් තීරු හෝ ක්ෂේත්‍ර ගණනාවකින් සමන්විත වේ. right. මම පුතාලට මේකට අදාළව රූප සටහනක් දෙනවා ඇඳ ගන්න.
ඊළඟට ඒක ඇඳගෙන ඉන්න. සාමාන්‍ය අපි රෙකෝඩයක් හඳුන්වන්න මේ සිලින්ඩර් ආකාර රූපසටහන් පාවිච්චි කරන මේකෙන් මේ කියන්නේ දත්ත සමුදායක් කියන අදහස. මේක. ඒකෙදි මම කිව්වා මේ අපි කතා කරන්නේ සම්බන්ධිත දත්ත සමුදායක් කියලා. සම්බන්ධිත කියලා කියන්නේ වගු කිහිපයක්. මෙන්න වගු කිහිපය මොනවද? ශිෂ්‍ය වගුව තියෙනවා. විෂය වගුව තියෙනවා. ලකුණු වගුව තියෙනවා. ඒතර මේකෙදි මේ අපි මේ ගැන ඉස්සරහට කතා කරන ප්‍රාථමික අතුරු අඳුරගෙන තියෙනවා. ප්‍රාථමික අතුරු මොකක්ද කියන එක මම ඉස්සරහට කතා කරන්න. ඒතර මේ ප්‍රාථමික අතුරු තමයි අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. ඒතරත් වීමේ අංකය අපි කියන අනන්‍යයි. විෂයකේතය අනන්‍යයි. මේකෙදි නම් ඇතුළත් වීමේ සහ විෂයකේත අනන්‍යයි. ඒතර මේ වගුව අතර සම්බන්ධ වෙන්නේ මේ ක්ෂේත්‍ර හරහා. ඒතර මේ ඇතුළත් වීමේ ක්ෂේත්‍රය හරහා මේ ඇතුළත් වීමේ අංකයට සම්බන්ධ මේ විෂයකේතය හරහා මේ විෂයකේතයට සම්බන්ධ වෙනවා. ඒකයි සම්බන්ධ වගුව කියලා කියන්නේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. සමන්ගේ ICT ලකුණු කීයද? chat එකේ type කරලා යමු. සමන්ගේ ICT ලකුණු කීයද? ඔව්. කොහොමද ගන්නේ? සමන්ගේ ඇතුළත් වීමේ අංකය අපි දන්න 1001යි. ICT වල විෂයකේතේ 100යි. එහෙනම් 1001යි 100යි කියන එක අපි ලකුණු වගුවෙන් බැලුවොත් කීයද දෙන්නේ? 95ක් ඉන්නවා. තේරුණාද? right. එහෙනම් මේ වගුව අතර සංසන්දනය කරලා අපිට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. හරි. ඇඳගම් පොතේ ඇඳගෙන ඉවරලා අපි ඊටු ටිකට යමු. දැන් අපි අර ඉහත තියෙන වගු තුන තනි වගුවකට හැරෙවුවා. මෙන්න අපිට ලැබෙනවා. සම්බන්ධ දත් සමුදායනත ඔක්කොම එකට ගත්තොත් මෙන්න වගුව තියෙනවා. මට කියන්න මේකේ තියෙන ප්‍රශ්න මොනවද? ඔව්. පුතාලා එක එක කියන්න බලන්න. මොනවද වෙන්නේ? ඔව් මොනවද තියෙන ගැටලු? විෂයකේතේ ඇතුළත් වීමේ අංකය අඩුයි. ඒව ඕනේ නැහැ පුතේ. ඒව නැතුව මම මේ ගත්තේ. ඒ කියන්නේ අපිට පුළුවන් දත්ත ටික ගන්න. විෂයකේතේ ඕනෙත් නැහැ. අපි ඒව පස්සේනේ දෙන්නේ. නේද? දැන් අපි ඒව පස්සේ දෙන්නේ. ඒව දෙනවා තමයි. ඒව දෙන්නේ හේතුවක් ඇතුව. ඒ කියන්නේ වගු වෙන් කරන්න ගියපුවම නේ කෝඩ වෙන්නේ. මම අහන්නේ අපිට අවශ්‍ය දත්ත ටික එකට ගත්තොත්. අපි අමතරව දෙන ඒවා තමයි ඔය මේ ඇතුළත් වීමේ අංකයක් එහෙම දෙන්නේ. ඇයි ඇතුළත් වීමේ අංකයක් අපි දෙන්නේ? අන්න ඒක තමයි අපි කතා කරන්න යන්නේ. හරි? එකම දත්තය කිහිප වරක් නිසල් කියලා තියෙනවා. ඔව්. සමන්නික වැටිය තියෙනවා. ඒතර ඇතුළත් වීමේ අංකය තිබ්බනම් පොතේ ඒකත් නැවත දෙනවා. හරිද? එහෙනම් එකම දත්තය නැවත යෙදීම ගැටලුවක්ද නැද්ද? නිසල් කියනවා. නැවත ගැටලුවක්ද නැද්ද? කොතනද වෙන්නේ? එකම දත්තේ නැවත මෙතන ප්‍රශ්නයක්ද නැද්ද? දැන් මේකනේ යන්තම් අපේ තියෙන රෙකෝඩ් 3යිනේ. නෝන ඇත්තම තත්ත්වයේ ගත්තොත් රෙකෝඩ් දහස් ගණනක්, ලක්ෂ ගණනක් තියෙන්න පුළුවන්. ඒතකොට එකම දත්තේ නැවත කියන්නේ මොකක්ද? අපරාධිනේ. ඉඩ අපරාධ. අනික උදාහරණයක් විදිහට සමාන ලිපිනේ වෙනස් කරනවා. නිකවරටි කුරුණෑකට. මොකද වෙන්නේ? හැමතැනම වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරනකොට එක තැනක් හරි අපිට මිස් වුණොත් අන්න ප්‍රශ්න ගොඩයි. හරි. ඊළඟට තමයි
දැන් ළමයි ඇතුළත් කරන්න එනකොට මේ විෂය නම ලකුණු එහෙම තියෙනවද? අපි හිතමු ඉස්කෝලේක මේ ළමයිගේ තොරතුරු තියන් ඉන්නේ කියලා. දැන් ළමයව ඇතුළත් කරන්න එනවා. මේකට ඇතුළත් කරන්න පුළුවන්ද? නම නිකම්ම දාන්න බෑනේ පුතාලට තේරෙනවා ඇති. මේක මේ අනෙක් ඒවත් එක්ක ඕනේ. නේද? විභාගෙට ලියලා ඉවරලා තමයි ලකුණු දාන්න වෙන්නේ. ඒ කියන්නේ කොරෝනා කාලෙක වගේ ආවනම් ළමයාගේ නම තාම ඇතුළත් කරන්න වෙන්නේ. මොකද විභාග තියන්න බැරි වුණානේ. එහෙනම් මතක තියන්න. දත්තයක් ඇතුළත් කරන්න සියලු තොරතුරු ලැබෙනකම් අපිට ඉන්න වෙනවා. එහෙනම් පළවෙනි ගැටලුව තමයි දත්තය ඇතුළත් කිරීමට නේද? දත්තය ඇතුළත් කිරීමට සියලු තොරතුරු right අවශ්‍ය වීම. මොනවද මේ සියලු තොරතුරු කියලා කියන්නේ? නම. හරි. ලිපිනය. විෂය නම. හරි දත්තය ඇතුළත් කිරීමට සියලුම තොරතුරු. නම, ලිපිනය, විෂය නම. ලකුණු. මේ ඔක්කොම තියෙන්න ඕනේ. අවශ්‍ය වීම. ගැටලුවක්. හැබැයි පුතාලා බැලුවොත් එහෙම උඩ ටේබල් එකේ ළමයාගේ මේ තොරතුරු තියෙන වෙනම. ඒක නිසා අපිට අනෙක් ඒවා නැතුවත් අතුල් කරන්න පුළුවන්. අපි ඉදිරියට ගියොත් අපි කලින් මේ දත්ත බැලුවොත් මේ ඇතුළත් වීම අංකයක් නම ලිපිනේ මේ කමතරව දාපු එක. එතකොට මේ ළමයාව ඇතුළත් කරන්න පුළුවන් මේ විෂය ලකුණු අවශ්‍ය නැහැ. හැබැයි මෙහෙම තිබුණොත් පුතාලට පේන්න ඕනේ. සියලු තොරතුරු වෙනකන් එන්න ඕනේ. right ඊළඟ එක අපිට කියන්න පුළුවන් right දත්තය යාවකාලීන කිරීම ස්ථාන කිහිපයකදී සිදු කළ යුතුයි. එහෙනම් මේක තැන් කීපයක කරන්න ඕනේ. බැරි වෙලාවත් එක තැනක් හරි මෙහා වුණොත් ප්‍රශ්නගතයි. අවසානික වැදගත් දත්ත මකා දැනීමේදී නැත්නම් රෙකෝඩ් ඉවත් කිරීමේදී සමහර තොරතුරු ඉවත් වේ. මොකක්ද මේකට උදාහරණය? දැන් පුතාලා බලන්න මම බැරි වෙලාවත් ගයන්ව අයින් සමන්ව අයින් කරනවා ටේබල් එකේ. සමන්ව අයින් කරා කියන්නේ පළවෙනි රෝ එකක් යනවා දෙවෙනි රෝ එකක් යනවා. එහෙනම් පුතාලට තේරෙනවා ගණිතය කියන විෂය මේකෙන් ඉවත් වෙනවා. ගණිතය කියන එක කොහෙවත් නැහැ. එහෙනම් සමහර වෙලාවට අපි සමහර රෙකෝඩ් ඉවත් කරද්දී තොරතුරු ඉවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමන්ව අයින් කරොත් පුතාලට මෙතන පේන්න ඕනේ. ගණිත කියන විෂයත් මේකෙන් ඉවත් වෙනවා. එහෙනම් මතක තියාගන්න පුතේ. මේ තනි වගුවක් නැතුව අපි වගු වෙන් කරන්න හේතුව වෙන්නේ මෙන්න මේ ගැටලු මගහරව ගන්න. එහෙනම් මේ සම්බන්ධිත දත්ත වගු ඒ කියන්නේ කුඩා වගු ගණනාවක් එකට සම්බන්ධ කරොත් අපිට ගොඩක් පහසුකම් ලැබෙනවා. හරි? වාසි ලැබෙනවා. ඒක නිසා තමයි අපි වෙන් කරන්නේ. එහෙනම් මතක තියාගන්න අපි ඊළඟ එකට ලියාගමු මේකේ වාසි ටිකත්. ඇයි අපි මේ විදිහට වගු කරන්න හේතුව තමයි මෙහෙම එකතු කරාම මේ වල ගැටලු ඇති වෙනවා.
මේ ගැටලු මගහරවා ගන්න තමයි අපි සම්බන්ධිත දත්ත සමුදාය නිර්මාණය කරන්නේ. එහෙනම් අපි මේකෙදි කරන්නේ වගු ගණනාවක් නිර්මාණය කරනවා. හරි? එහෙනම් යටින් අපි මේකට ලියා ගමු. මේ වගු අපි හිතු මතයට හදන්න බෑ පුතේ, ඒක ක්‍රම තියෙනවා. සරල වගු ගණනාවක් නිර්මාණය කිරීමෙන් සහ ආගන්තුකයා තුළ භාවිතයෙන් මොනවද මේ කියන එක මම කියන්නම්. මෙම ගැටලු මගහරවා එන ලියා ගන්න පුතේ. මේකට ඒක නිසා තමයි මේ ගැන අපි මේ කතා කරන්න යන්නේ. සරල වගු ගණනාවක් නිර්මාණය කරලා ඒවා සම්බන්ධ කරාම මේ ප්‍රශ්නේ කියන්නේ. ඒකෙන් ලැබෙන වාසි ටිකක් ලියා ගන්න. මොනවද වාසි? නව වාර්තා නව රෙකෝඩ් අපි මෙහෙම දත්ත ඇතුළත් කිරීම අවශ්‍යයි. දත්ත වෙනස් කිරීම පහසුයි. හරි? දත්ත මැකීම පහසුයි. ඒක නිසා තමයි අපි දත්ත සමුදාය නිර්මාණය කරන්නේ. එහෙනම් පුතේ මතක තියාගන්න. ඇයි අපි මෙහෙම කරන්න හේතුව? ඇයි මේ වගු ගණනාවක් පාවිච්චි කරන්න හේතුව? වකු එකට සම්බන්ධ කරන්න. හරි? වකු එක්කිනෙක සම්බන්ධ කරන්න. right. එහෙනම් අපි මේ දත්ත සමුදාය සංකල්පයන් ගැන කතා කරමු. හරි? එහෙනම් ලියාගමු. දත්ත සමුදාය සංකල්ප. හරි? දත්ත සමුදාය සංකල්පය. එහෙනම් අපි මාතෘකාවල් ලියාගමු පුතේ. දත්ත සමුදාය සංකල්ප. මුලින්ම පුතේ අපි කතා කරන්න යනවා වැදගත් එකක් ප්‍රාථමික යතුරු. එහෙම නැත්නම් අපි මේකට කියනවා ප්‍රයිමරි. සරල අදහසක්.
හොඳයි. ඒ කියන්නේ අපි වගුවක් නිර්මාණය කරාට පස්සේ එහෙම නැත්නම් අපි වගුවක ක්ෂේත්‍ර අඳුරගත්තට පස්සේ මේ වගුවේ තියෙන රෙකෝඩ් අනන්‍යව ඒ කියන්නේ වෙන වෙනම හඳුනා ගන්න අපි ක්ෂේත්‍රයක් තෝරගන්නවා. හරි? වගුව වෙන වෙනම අඳුර ගන්න. මම අපසට යනවා මේක මගේ අපේ අර මුලින්ම ලියපු මේකින් බෝඩ පැහැදිලි ගන්න ලේසි. දැන් පොතේ මට කියන්න දැන් මෙතන වගු තුනක් තියෙනවා. ශිෂ්‍ය වගුව තියෙනවා, විෂය වගුව තියෙනවා, ලකුණු වගුව තියෙනවා. ශිෂ්‍ය වගුව ගත්තාම මට කියන්න කෙනෙක්ගේ නමින් පුළුවන්ද අපිට හැමෝම වෙන වෙනම අඳුර ගන්න. අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. අපි කිව්ව සමන් දිසානායක කියලා සමන් දිසානායක කියන නමින් ඉන්නේ එක්කෙනයිද? නෑ නේද? ඒ කියන්නේ එකම නමින් පුද්ගලයන් ගණනාවක් ඉන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න නම කියන එක අනන්‍ය නැහැ. ලිපිනයක් ගමු. ඔව් පාසලේ අපි ළමයින්ගේ ලිපින ටික ගන්න. අනන්‍ය ලිපිනක් තියෙන්නේ. එකම ලිපිනයක් තියනවද? ඔව් තියෙන්න පුළුවන්. ගෙදර සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවනම් එකම පාසලට නෑ යන්නේ ලිපින එක හා සමාන වෙන්න පුළුවන්. නේ. එහෙම නැත්නම් මව්පියා පාසලේ ගුරුවරයෙක් නැත්නම් පාසලේ වැඩ කරනවා. නේද පුතා පාසල් යනවනම් එකම ලිපිනේ. එහෙනම් ලිපිනේ කියන එකත් අනන්‍ය එකක් නෙමෙයි. ඒක නිසා තමයි පුතේ ඔයගලන්ට ඇතුළත් වීමේ අංකයක් දෙන්නේ. අපිට වෙන වෙනම අඳුර ගන්න ඕනේ. අර අපි හරක් කන ගහන්නේ. සයිට් එකේ දෙනවා සංකේත අර පොච්චනවා අංකය. අඳුර ගන්න. ඉරේට ගියපුවම දෙනවා වෙනම අංකයක් අඳුර ගන්න. ඇයි? වෙන වෙනම අඳුර ගන්න. නේ. නැත්නම් හරි දීසිනේ සමන් දිසානායකලා දෙන්නෙක් ඉන්නවනම් එකෙනෙක් වැරද්දක් කරනවා නේද? අනික් එක්කෙනාව අහු කරලා දෙන්න පුළුවන්. නේ. එහෙම බෑ. ඒක නිසා අපි ඕනෑම වගුවකට ඒ වගුව වෙන වෙනම හඳුනා ගන්න අපි ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න ඕනේ. ඒක නිසා තමයි මෙතනදී මේ ඇතුළත් වීමේ අංකය කියන එකක් අපි දෙන්නේ. ඒ නිසා ඇතුළත් වීමේ අංකය හරහා අපිට හැම ශිෂ්‍යයෙක්ම වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. පුතලට පේන ඇති මම ඒක අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇතුළත් වීමේ අංකය විෂය වගුවේ ප්‍රාථමික අතුර වෙන්නේ. ශිෂ්‍ය වගුවේ. අපි විෂය වගුව ගත්තොත් එක එක විෂයන් තියෙනවා. පුතලට කියන්න පුළුවන් ඇයි එකම විෂය ඒ විෂය තියෙන බෑනේ. නේද පුතේ? විෂයේ සමහරට අපේ සිලබස් වෙනස් වෙනවා. හරි? නම වෙනස් වෙන්නේ නැහැ. පැරණි නිර්දේශය, නව නිර්දේශය කියලා වෙනස් වෙනවා. නම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න අපි කේතයක් දෙන්නේ ඒකයි. එතකොට විෂය වගුවේ මේ විෂය කේතය කියන එක අපි දීලා තියෙන්නේ ඒ විෂයන් වෙන වෙනම හඳුනා ගන්න. එහෙනම් පුතලට පේනවා ඇති විෂය වගුවේ මම විෂය කේතය කියන එක අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඒ අන්ඩර්ලයින් කරලා තියෙන්නේ මේ විෂය කේතය විෂය වගුවේ අපිට අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා විෂය කේතය තමයි ප්‍රාථමික යතුරු වෙන්නේ. හැබැයි පුතේ ඔයගොල්ලෝ ලකුණු වගුවකට ගියොත් මේක චුට්ටක් වෙනස් වෙනවා. බලන්න ඇතුළත් වීමේ අංකය කීප සැරයක් යෙදලා තියෙන නිසා ලකුණු වගුවේදී ඇතුළත් වීමේ අංකය කියන්නේ අනන්‍ය නැහැ. විෂය කේතය ගන්න අනන්‍ය නැහැ. සමහරට ඔයගොල්ලෝ මට කියන්න පුළුවන් එහෙනම් ලකුණු එක වෙන්න ලකුණු වෙනස් නේ කියලා. නෑ නේ එකම ලකුණු තියෙන්න පුළුවන් දෙන්නෙකුට. නිසා එක වෙන්නත් බැහැ. ඒක නිසා දැන් මේ වගේ අවස්ථාවක ආවොත් අපි ක්ෂේත්‍ර කිහිපයක් එකට ගන්න. එහෙනම් මේකදී ඔයාලට පේනවා ඇති මම ඇතුළත් වීමේ අංකයයි විෂය කේතයයි කියන දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඇතුළත් වීමේ අංකයයි විෂය කේතයයි දෙකම එකට සලකනවා කියන එකයි. ඒතර මේ දෙකම එකට ගත්තාම අපිට ඒකව අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ලකුණු වගුවේ ප්‍රාථමික අතුර වෙන්නේ
ඇතුළත් වීමේ අංකය සහ විශේෂකයේ දෙකම අපි මේක ලියාගමු මේකෙන් අපි ඊට පස්සේ ප්‍රාථමික යතුර කියන්නේ මොකද්ද කියලා ලියාගමු අපි මේ වගුවාව ලියමු මොකද්ද ප්‍රාථමික යතුර මොකද මේකේ ප්‍රාථමික යතුර යතුර වෙන්නේ අපි දන්නවා පළවෙනි එකේ ප්‍රාථමික යතුර වෙන්නේ ඇතුළත් වීමේ අංකය එහෙනම් මේකේ ප්‍රාථමික යතුර වෙන්නේ ඇතුළත් වීමේ අංකය විෂය වගුවලකින් ලියාගන්න මොකද මේකේ ප්‍රාථමික යතුර වෙන්නේ අපි විෂය වගුව ගත්තොත් විෂය වගුවේ ප්‍රාථමික යතුර වෙන්නේ ඔව් විෂය හේතය ඔව් එහෙමනම් අවසානයේක අපි කතා කරමු මේ අවසානයේදී ඔව් මොකද වෙන්නේ ඇතුළත් වීමේ අංකය සහ විෂය කේතිය කියන දෙකම ඇතුළත් වීමේ අංකය සහ විෂය කේතිය කියන දෙකම right හොඳයි පුතාලා සටහන් කරගෙන ඉවර නම් හරි නේද පුතේ ලියාගෙන ඉවරද මැසේජ් එකක් දාන්න මට right එහෙනම් අපි දැන් ආපහු යමු දැන් අපි ලියාගමු මේකට මොකද්ද මම කිව්වේ එහෙනම් මේ සම්බන්ධිත දත්ත සමුදායවලදී අපි වගුවක් නිර්මාණය කරද්දී පළවෙනියට මෙතන තමයි ඒකේ ප්‍රාථමික යතුර කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ප්‍රාථමික යතුර කියන එක ගත්තොත් right ඒකෙදි කරන්නේ මේ තියෙන රෙකෝඩ අනන්‍යව හඳුනා ගන්නවා. ඒක සමහරට එක තීරුවක් ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තීරු කීපයක් හෝ ක්ෂේත්‍ර කිහිපයක් වෙන්න පුළුවන්. හරි? ලියගන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් වගුවක රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි තීරුවක් හෝ තීරු කීපයක් ප්‍රාථමික යතුරු ලෙස අර්ථ දැක්විය හැකිය. ඒක තමයි ප්‍රාථමික යතුර වෙන්නේ.
හැබැයි මතක තියාගන්න ඕන පුතේ සමහර අවස්ථා තියෙනවා මේ අනන්‍යව යතුරු තීරු කිහිපයක් තියෙන්න පුළුවන්. අනන්‍යව තීරු කිහිපයක් තියෙන්න පුළුවන්. එහෙම අනන්‍යව තීරු කිහිපයක් තිබුණොත් අපි එකක් විතරයි ප්‍රාථමික යතුරු විදියට තෝරගන්නේ. අපි එකක් විතරයි ප්‍රාථමික යතුරු විදියට තෝරගන්නේ. එහෙනම් මතක තියාගන්න. වගුවක් ගත්තාම වගුවකට තියෙන්න පුළුවන් ප්‍රාථමික යතුරු එකක් විතරයි. ප්‍රාථමික එක යතුරයි තියෙන්න පුළුවන්. දෙකක් තියෙන්න බෑ. Right. අපි බලමු උදාහරණයක් දෙන්නම් මේ අනන්‍ය තීරු කීපයක් තියෙනවා කියන එක. හරි? ඒකේ අපි බලමු මුලින්ම හරි ප්‍රතිඵල වගු. අපි හදන ප්‍රතිඵල වගු. හ්ම්? අපි ගමු මෙතන තියෙන අපිට ප්‍රතිඵල වගුව. ප්‍රතිඵල වගුවක් තියෙනවා. බලමු ඒකේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එක විභාගේ ලියනකොට අපිට ඉන්ඩෙක්ස් නම්බර් එකක් දෙනවනේ. අපේ තියෙනවා. ඊට පස්සේ ඇවරේජ් එක කියන්නේ සාමාන්‍ය ලකුණු. ශ්‍රේණිය රෑන්ක් එක පන්තිය ඇතුළත් කිරීමේ අංකය. හරි? පුතල මේක හොඳට බැලුවොත් පෙනේ මේ සාමාන්‍ය කියන එක නම් සමාන වෙන්න පුළුවන්. වෙනියත් සමාන වෙන්න පුළුවන්. පාසල සමාන වෙන්න පුළුවන්. හැබැයි මේකෙදි මේ ඉන්ඩෙක්ස් නම්බර් කියන එකයි ඇඩ්මිෂන් නම්බර් කියන දෙකම හරි අපිට ලබා දීලා තියෙන අපි මේක කියමු ඇතුළත් වීමේ අංකය කියලා. මේක කියමු අපි ඇතුළත් මම මෙතන උඩින් ලියන්න. මේක මෙහෙම තිබ්බා. මේ ටික වචන ටික ලියන්න. මේ කියන්නේ ඇතුළත් වීමේ අංකය. මේ අංකය මේක සාමාන්‍ය කියලා කියමු. සාමාන්‍ය ස්ථානේ පන්ති අපි ස්ථානේ පන්ති ඇඩ්මිෂන් නම්බර් අපි කියන විභාග අංකය. විභාග මොනවා විදිහට ගන්න පුළුවන්. දැන් පුතාලට පේනවා මෙතන මේක තියෙනවා අනන්‍ය. ඒ කියන්නේ එකිනෙකට වෙනස් අගයන් තියෙන තීරු දෙකක්.
ඇතුළත් වීමේ අංකය සහ විභාග අංකය දෙකම අනන්‍යයි. එහෙනම් මම මේක කියනවා. අනන්‍ය තීරු කිහිපයක් ඇති විට ඉන් එකක් පමණක් ප්‍රාථමික අතුරට තෝරගන්නවා කියලා. එහෙනම් අපි දෙකම ගන්නෙ නෑ. හරි? දෙකම ගන්නෙ නෑ. දෙකෙන් කයි. මතක තියාගන්න. දෙකම ගන්නෙ නෑ. එහෙනම් යටින් ලියාගමු. මොකද යටින් ලියාගන්නේ? අපි ලියමු. එන්න මෙහෙම. කොහොමද ලියන්නේ? ඇතුළත් වීමේ අංකය සහ විභාග අංකය යන ක්ෂේත්‍ර දෙකම අනන්‍ය වේ. අනන්‍ය ක්ෂේත්‍ර වේ. ඒ කියන්නේ එකෙන් කයි ගන්න පුළුවන්. මින් විභාග අංකය ප්‍රාථමික යතුර ලෙස සැලකිය හැකියි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇතුළත් වීමේ අංකයක් කියලා පුළුවන්. එක්කෝ ඇතුළත් වීමේ අංකය එක්කෝ ඔව් විභාග අංකය. මතක තියාගන්න දෙකෙන් එකක් විතරයි. right. යටින් ලියාගමු. තව චුට්ටක් තියෙනවා ලියාගන්න. අදට ඉවර කරන්න කලින්. ප්‍රාථමික අතුර හිස් වෙන්න බෑ, empty වෙන්න බෑ. ප්‍රාථමික අතුර හිස් වෙන්න බෑ. සමාන අගයන් තියෙන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි මේකේ වගුවකදී නම් යටින් ඉරක් අඳිනවා. හරි? පොතරට උදාහරණ විදියට ගත්තොත් මගේ අර කලින් වගු දෙක ගත්තොත් අපිට නේද ශිෂ්‍ය වගුව සහ විෂය වගුව පාවිච්චි කරන්න පුළුවන්. right?
ශිෂ්‍ය වගුවයි විෂය වගුවයි ගත්තහම නේද අපි ඇතුළත් වීමේ අංකය තමයි ගත්තේ ප්‍රාථමික අතුරු විදිහට. විෂය වගුවේ අපි ගත්තේ විෂය කීයටයි කියන්නේ. right. මෙච්චර තමයි මං හිතන්නේ අපි අද දවසේ කතා කරන්න යන්නේ. අපි ලබන සතියේ එහෙම නොත් ඉතුරු ටිකෙන් හම්බෙනවා.